පුදේ කලින් සෙෂන් එකේ MCQ 20 නැවතුවා 21කින් පටන් ගමු. හරි. මෙහෙම කියනවා. පරිගණක පද්ධති හා සම්බන්ධ පහත සඳහන් පද සලකා බලන්න කියලා කියනවා. අනිෂ්ඨ මෘදුකාංග මැල්වෙයා. ඊට පස්සේ කියනවා දෘඩාංග මෘදුකාංග ජීවාංග පරිගණක පද්ධතියක මූලික සංරචක. ආලට ඔය පළවෙනි පාඩමේ උගන්වන්නේ ඕනේ. පරිගණක පද්ධතියක මූලික සංරචක මොකද්ද? මොනවද? දෘඩාංග මෘදුකාංග ස්ථිරාංග ජීවාංග ලයිව්යා කොහොමද උගන්වන්නේ? එතකොට අදාළ නැති දේ මොකද්ද? අනිෂ්ඨ මෘදුකාංග B C D අයිති වනේ යන්නේ සංරචක වලට අයිති දේවල් පහ. විශ්ේකර උත්තරේ 5. ප්‍රශ්නාංක 22. මෙහෙම කියනවා. පොදු යතුරු ගුප්තකේතක පද්ධතියක හරි x නම් පුජ්‍යලයකගේ පෞද්ගලික යතුර භාවිතයෙන් ඒක දීලා දෙනවා private x කියන ෆන්ක්ෂන් එකකින් ශ්‍රිතයෙන් ගන්න කියලා පොදු යතුර public x කියන එකෙන් ගන්න කියලා ශ්‍රිතයෙන් දෙන්න ලැබේ. පහත් සඳහන් වගන්ති සලකන්න කියලා කියනවා. එතකොට ඔය පොදු යතුර සහ පුජ්‍යලික යතුර කියන දෙක සම්බන්ධයෙන් පොඩ්ඩක් ඒ දේවල් ටික මතක් කරොත් එහෙම මෙයා x කියලා ගමු. x නේ. හරි. ඊට පස්සේ මෙයා y කියලා ගමු. x ඉඳලා y ට දත්ත සම්ප්‍රේෂණය කරන්න ඕන. එතකොට x ගේ public key එක මෙන්න මේ ෆන්ක්ෂන් එකෙන් ලබා දෙනවා කියලා කියනවා. private key එක පුජ්‍යලික යතුර මේකෙන් දෙනවා කියලා කියනවා. PVT නේ. public x එකයි PRIV private x ඔකෙන් දෙනවා කියලා කියනවා. එතකොට මෙයා ලියුමක් යනවා. විතම ඊමේල් එකක් යනවා කියලා. එතකොට මේක ඛේතනය කරන්න ඕන. ප්‍රශ්නේ තමයි මේක. එන්කෝඩ් කරන්න ඕන. එතකොට මේ ඊමේල් එක එන්කෝඩ් කරන්නේ මොකක් පාවිච්චි කරලාද? public key එක පාවිච්චි කරලා. එහෙනම් public key එක පාවිච්චි කරද්දී මොකද ෆන්ක්ෂන් එක? right. එතකොට දැන් මේක හොයාගන්න බැරි කේත පෙළක් විදියට එන්කෝඩ් වෙලා යනවා. ඊට පස්සේ මෙයාට ලැබුණාම ග්‍රාහකයාට ලැබුණාම මොකද ග්‍රාහකයා කරන්න ඕන? මෙයාගේ private key එක y ගේ private key එක පාවිච්චි කරලා මොනවද කරන්න ඕන? decrypt කරන්න ඕන.
විකේතනය කරන්න ඕන. ඩික්‍රිප්ට් කරන්න ඕන. ඒක පාවිච්චි කරන්න ඕන මොකද්ද? ප්‍රයිවට් කී එක කාගේද? y ගේ x ගේ ප්‍රයිවට් කී එක නෙවෙයි. ප්‍රයිවට් කී x ගේ sorry y ගේ ප්‍රයිවට් කී එක පාවිච්චි කරලා තමයි ආපහු විකේතනය කරන්න ඕන. කේතනය කරපුවා විකේතනය කරන්නේ y ගේ ප්‍රයිවට් කී එක පාවිච්චි කරලා. හරි. එතකොට පබ්ලික් කී එකයි ප්‍රයිවට් කී එකයි අසමානයි. දැන් අපි බලමු මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. ප්‍රයිවට් x භාවිත කිරීම මගින් විකේතනය කළ හැකිසේ පණිවිඩයක් গুপ্তකේතනය කිරීම සඳහා පබ්ලික් x භාවිතා කරයි. හරි. එතකොට ප්‍රයිවට් කී එකෙන් තමයි විකේතනය කරන්නේ. කේතනය කරන්න පබ්ලික් x භාවිතා කරන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ B එකේ කියනවා x වෙත යවන පණිවිඩයක අස්සන් තැබීම සඳහා පබ්ලික් x භාවිත කරයි. දැන් ඔක මෙන්න මෙහෙම කතන්දරයක් තියෙන්නේ. ලෙටර් එකක් ගමුකෝ. දැන් මේක ඕකේ රූප සටහන් ටිකක් පෙන්වනවා නම් හොඳයි නෑ මෙතනම දීලා පෙන්නන්නම්කෝ. පූරණය කරනවා හැෂින් කරනවා. පූරණය කරපුවාම මේකෙන් හැදෙනවා මැසේජ් ඩයිජෙස්ට් කියලා කියනවා අපි ඒවට. කේතනය කරපු කොටස් මෙන්න මේ විදිහට පූරණය කියන ක්‍රියාවලිය පාවිච්චි කරලා මේක කේතනය කරනවා. මේ ලෙටර් එකේ තියෙන දේවල් කේතනය කරනවා. ඊට පස්සේ මේක ජාල ඔස්සේ සම්ප්‍රේෂණය කරනවා. පොඩිවට දාගත්ත නම් ලේසි නැත්නම් රූප සටහන දාන්න ඉඩ මදිනවා. ලෙටර් එක මේක අපි පූරණය කරනවා. එතකොට මේක ලෙටර්ස් වෙන වෙනම කොටස් මේ ඡේද විදියට වගේ වෙන් කරලා අරගෙන මේක කේතනය කරපු කොටස් බවට පත් කරනවා. අන්න දැන් ලෙටර් එකේ කොටස් ඡේද කීපයක් තිබ්බා කියලා හිතමු. ඒ ටික කේතනය කරලා ගත්තා. මේ කේතනය කරලා ගන්න ක්‍රියාවලියට අපි කියනවා පූරණය කරනවා කියලා. හැෂින් පූරණය කරා ගත්තා. ඊට පස්සේ ඔතෙන්දී අපි කරන්නේ දැන් මැසේජ් ඩයිජෙස්ට් තියෙනවනේ. මේ ටික සම්ප්‍රේෂණය කරනවා. ජාල ඔස්සේ සම්ප්‍රේෂණය කරනවා. ඔන්න ග්‍රාහකයාට මේ ඩයිජෙස්ට් ටික ලැබෙනවා. කේතනය කරපු ඒවා ඔන්න
ඩිජිටල් සයින් එක හදන්නේ කොහොමද? ඩිජිටල් සයින් එක හදන්නේ හරි. දැන් මේ ඩයිජස්ට් ටිකත් එක්ක එකතු කරනවා. දැන් මැසේජ් එක ලිපියේ ඡේද විදිහට පූරණය කරා. කේතනය කරලා තියෙනවා. එතකොට මේ කේතනය කරපු කොටස් මේක වෙනස් කේතයක් බවට පරිවර්තනය කරලා තියෙනවා. මේකේ තිබ්බ අකුරු නෙවෙයි මේකේ තියෙන. දැන් මේකේ එන්කෝඩ් කරලා තියෙන්නේ. හරි කොටස් 4කට. මේකේ ඡේද 4ක් තිබ්බා. කොටස් 4කට ඩයිජෙස්ට් 4ක් හදාගත්තා. ඒවට කියන්නේ ඩයිජෙස්ට්. අන්න කීපයක් තියෙනවා. 4ක් තියෙනවා. ඒක අපි දැන් මේ x විසින් මේක යවන්නේ කියලා. x විසින් යවන්නේ y ට. x ගේ ප්‍රයිවට් කී එකත් එක්ක එකතු කරලා හදා ගන්නවා ඩිජිටල් සයින් එක. ප්‍රයිවට් කී එක කාගේ ප්‍රයිවට් කී එකද? x ගේ. x ගේ ප්‍රයිවට් කී එකත් එක්ක එකතු කරලා හදා ගන්නවා මොකද්ද? ඩිජිටල් සයින් එක. එතකොට දැන් මේක සම්ප්‍රේෂණය කරන්නේ මෙහෙමයි. මේක සම්ප්‍රේෂණය කරන්නේ සයින් එක දාලානේ යවන්නේ මේ ඩිජිටල් සයින් එකක් නේ දාන්නේ. රයිට්. එතකොට දැන් මෙන්න ලෙටර් එක. දැන් අර අතන තිබ්බ ලෙටර් එක තමයි දැන් මේ කේතනය කරලා එම හදාගෙන තියෙන්නේ. දැන් යවන එක තමයි මේ තියෙන්නේ. හරි. එතකොට දැන් ඩිජිටල් සයින් එක හදාගත්තේ කොහොමද? ලෙටර් එක පූරණය කරා. ඩයිජෙස්ට් වලට වෙන් කරගත්තා. ඩයිජෙස්ට් කීපයක් හදාගත්තා. ඒක ප්‍රයිවට් කී එකත් එක්ක එකතු කරලා ඩිජිටල් සයින් එක හැදුවා. දැන් ඔන්න ලෙටර් එක. සාමාන්‍ය ලෙටර් එක තියෙන්නේ. ඩයිජෙස්ට් නෙවෙයි තියෙන්නේ. ලෙටර් එක තියෙන්නේ. ඔන්න යටින් මේ හදාගත්ත ඩිජිටල් සයින් එක දාලා යවනවා. ඩිජිටල් සයින් එක දාලා යවන්නේ. හරි. ඩිජිටල් සයින් එක දාලා යවනවා. රයිට්. එතකොට දැන් මෙන්න ලැබෙනවා. හරි. ලැබුණාම මේක මෙහෙම දාගමුකෝ. දැන් මේ ලෙටර් එක තමයි නෙට්වර්ක් එකක් ඔස්සේ යවන්නේ. හරි. y ට ලැබෙනවා. ඔන්න ඔක ලැබෙනවා. ලැබුණාම මෙන්න මෙහෙම දෙයක් කරනවා. දැන් මේකේ ඩිජිටල් සයින් එකක් තියෙනවනේ. ලෙටර් එකත් එක තමයි ලැබෙන්නේ. ඊට පස්සේ මේ ටික වෙනම අරන් පූරණය කරනවා. අර අතෙන්දි කරපු ක්‍රියාවලිය තියෙන්නේ ලෙටර් එකේ අන්තර්ගතයනේ පූරණය කරේ ඩයිජෙස්ට් හදාගත්තේ. එතකොට දැන් අර අන්තර්ගතය මෙතනක් තියෙනවනේ. එතකොට මේ අන්තර්ගතය ලෙටර් එකේ අන්තර්ගතය පාවිච්චි කරලා පූරණය කරනවා. පූරණය කරපුවාම ඩයිජෙස්ට් කීපයක් ලැබෙනවා. හතරක් ලැබෙනවා. ඔන්න මේක පූර්ණය කරා. ඊට පස්සේ ඕක ඇතුලේ ඩිජිටල් සයින් එක තියෙනවනේ.
ඩිජිටල් සයින් එක මෙහෙම කරනවා. විකේතනය කරනවා. නැත්නම් ඩික්‍රිප්ට් කරනවා. කාත් එක්කද පබ්ලික් කී එකත් එක්ක. පබ්ලික් කී එකක් එක්ක විකේතනය කරනවා. එතකොට මේක ඇතුලේ තියෙනවනේ ඩයිජස්ට්. දැන් මේක මේ ඩිජිටල් සයින් එක හදපු විදිහක් තියෙනවනේ දරුවෝ. මේ මැසේජ් එකේ තිබ්බ ඩයිජස්ට් ටික සහ ප්‍රයිවට් කී එක එකතු කරලා තමයි සයින් එක හැදුවේ. එහෙනම් මේ සයින් එක තුල අර ලෙටර් එකේ අන්තර්ගතය පාවිච්චි කරලා හැදුන ඩයිජස්ට් ටික තියෙනවනේ. ඒවත් එක්ක එකතු වෙලානේ ප්‍රයිවට් කී එක එකතු වෙලානේ සයින් එක හැදුනේ. එතකොට මේ සයින් එක විකේතනය කරපුවාම මේකේ තියෙන ඩයිජස්ට් ටික වෙන් කරලා ගන්න පුළුවන්. ඩයිජස්ට් ටික වෙන් කරලා ගන්නවා. එතකොට දැන් මේ දෙක සමාන වෙන්න ඕනේ නේද? සමාන වෙන්න ඕනේ. ඇයි? දැන් මේ ලෙටර් එකේ මේ අන්තර්ගතය පාවිච්චි කරලා තමයි මේ ඩයිජස්ට් ටික හැදුවෙත්. මේ ලෙටර් එකේ අන්තර්ගතය පාවිච්චි කරලා තමයි මේ ඩයිජස්ට් ටික හැදුවේ. එතකොට ඩිජිටල් සයින් එක ඇතුලේ මේ ඩයිජස්ට් ටික තිබ්බනේ. එතකොට ඩිජිටල් සයින් එකේ මේකේ අර ප්‍රයිවට් කී එකයි ඩයිජස්ට් එකයි එකතු කරලා හදපු ඩිජිටල් සයින් එකක් තියෙනවා. මේක ඇතුලේ අර ඩයිජස්ට් එක තියෙනවා. ඊට පස්සේ ඒක සයින් එක විකේතනය කරපුවාම ඩයිජස්ට් එක වෙන් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ බලනවා අපි මේ සයින් එක විකේතනය කරලා එන ඩයිජස්ට් එකයි මේ ලිපිය අන්තර්ගතය පූර්ණණය කරපුවාම එන ඩයිජස්ට් එකයි සමානද කියලා. එතකොට සමාන වුණොත් අපි තීරණය කරනවා මේ ලෙටර් එකේ අන්තර්ගතය අතරමඟදී වෙනස් වෙලා නැහැ කියලා. ඕක තමයි ක්‍රියාවලිය. හරි. එතකොට මේකේ කියලා තියෙන දේවල් වලට යමු. ප්‍රයිවට් X මගින් භාවිත කිරීම මගින් විකේතනය කළ හැකි පණිවිඩයක් গুপ্তකේතනය කිරීම සඳහා public X. ඔව් গুপ্তකේතනය කරන්න public X භාවිතා කරන්නේ විකේතනය කරන්න ඕන X ගේ අතරින්ම විකේතනය කරන්නත් පුළුවන්. ප්‍රයිවට් X එකෙන් තමයි විකේතනය කරන්න ඕන. එතකොට කේතනය කරන්න පාවිච්චි කරන්නේ මොකද්ද? public key එක කේතනය කරන්න. විකේතනය කරන්න ආපහු ඩික්‍රිප්ට් කරන්න පාවිච්චි කරන්නේ මොකද්ද? ප්‍රයිවට් කී එක විකේතනය කරන්න පාවිච්චි කරනවා. ඒ කේතනය කරපු පණිවිඩය යථා තත්ත්වයට පත් කරගන්න. එහෙනම් A හරි. B X වෙත යවන පණිවිඩයක අත්සන් තැබීම සඳහා public X නෑ. මේ ඩිජිටල් සයින් එක හදාගන්න පාවිච්චි කරේ ප්‍රයිවට් කී එක public එක නෙවෙයි. C public X භාවිතයෙන් গুপ্তකේතනය කරනු ලැබූ පණිවිඩයක්. හරි. public X භාවිතයෙන් গুপ্তකේතනය කරනු ලැබූ පණිවිඩයක් public X භාවිතයෙන් විකේතනය කළ හැකි වේ. public X භාවිතයෙන් කේතනය කරපු එක private X එකෙන් පාවිච්චි private X එක පාවිච්චි කරලා ඕනනම් විකේතනය කරන්න පුළුවන්. public key එකෙන් කේතනය කරලා public key එකෙම විකේතනය කරන්නත් බෑ. right. එහෙනම් ඒ පමණි උත්තරේ අංක 1 22ට අපිට එක උත්තරේ විදිහට ගන්න පුළුවන්. හරි. මේක පොඩ්ඩක් බලා ගන්න. MCQ කීපයක්ම අවුරුදු කීපයකම ඇවිල්ලා තිබ්බා. මම ඒකයි චුට්ටක් ඒ ගැන කතා කරේ. 23 right. මෙහෙම කියනවා. ඩොමේන් නේම් එකක් දීලා දෙනවා. වසම් නාමයක් දීලා තියෙනවා. හරි. එතකොට මේකේ ඕන දේවල් ටික වීඩියෝ එක නවත්තලා දාගන්න හිතනවා එක දාගන්න ඇති කියලා.
උඩ වසම් නාමයක් දීලා තියෙනවා. හරි. එතකොට කියනවා දැන් මේක වෙබ් අඩවියක ලිපිනයක්නේ. එතකොට මේ වෙබ් අඩවිය තැන්පත් කරලා තියෙන දරුවෝ සර්වර් කම්පියුටර් එක. සාමාන්‍ය සේවා දායක පරිගණකවලනේ වෙබ් අඩවි තැන්පත් කරන්නේ. එතකොට මේක තැන්පත් කරලා තියෙන වෙබ් අඩවිය තැන්පත් කරලා තියෙන සර්වර් එක. ඕක ලෝකේ කොහේ හරි අන්තර්ජාලය තුල ලෝකේ ඕන තැනක තියෙන්න පුළුවන්. පරිශීලකයින්ට අන්තර්ජාලය ඔස්සේ මේකට ඉතින් ප්‍රවේශ වෙන්න පුළුවන්. ඕකනේ සරලම සංසිද්ධිය අන්තර්ජාලය. ඉන්ටර්නෙට් එකට ප්‍රවේශ වෙන්න පුළුවන්. දැන් මෙව කියනවා. එතකොට ඊළඟ කාරණේ දැන් මේක මේ සර්වර් එකේ වෙබ් අඩවි ගොඩක් තියෙන්න පුළුවන්. වෙබ් අඩවි කීපයක් තියෙන්න පුළුවන් සර්වර් එකේ. එතකොට දැන් මෙයාලා රික්වෙස්ට් කරද්දී දැන් මේ පරිශීලකයෝ රික්වෙස්ට් කරනවානේ. ඒක රික්වෙස්ට් කරද්දී අපි දැන් මෙහෙම මෙයාගේ IP ලිපිනය 50යි 100යි 70යි 2 අවදායි මෙයාගේ IP එක. එතකොට දැන් මේකේ වෙබ් අඩවි තව කීපයක් තිබ්බා කියලා හිතමුකෝ. ඔන්න වෙබ් අඩවි කීපයක් මේකේ තැන්පත් වෙලා තියෙනවා. ඒක වෙන්න පුළුවන්. එකම සර්වර් එකේ වෙබ් අඩවි කීපයක් තියෙන්න පුළුවන්. එතකොට අපි රික්වෙස්ට් කරද්දී අපි තමු ict.lk එකට යන්න ඕන කියලා. අපේ රික්වෙස්ට් එක තුල අර මේක දැන් IP ලිපිනේ පාවිච්චි කරලා අන්තර්ජාලය තුලදී අපි සර්වර් පරිගණකය හොයාගන්න. එතකොට අපි රික්වෙස්ට් එකේ අපි ඉල්ලන රික්වෙස්ට් එක තුල IP ලිපිනයත් අන්තර්ගත වෙනවා. අපිට ඕන වෙබ් අඩවියත් මේ රික්වෙස්ට් එක තුල තියෙනවා. මොනවද තියෙන්නේ? destination IP එක. ඉල්ලන ඉල්ලීම තුල ගමනාන්ත IP ලිපිනය සහ ගමනාන්ත IP ලිපිනයත් සමග ඩොමේන් නේම් එක ඇතුළත් කරලා තමයි අපි රික්වෙස්ට් එක යවන්නේ. එතකොට දැන් මේ වෙබ් අඩවිය තියෙන පරිගණකයට IP ලිපිනේ පාවිච්චි කරලා යනවා රික්වෙස්ට් එක. එතකොට කොයි වෙබ් අඩවියටද වෙබ් අඩවියද පරිශීලකයට දෙන්න ඕනේ කියලා තීරණය කරන්නේ අපි යවපු රික්වෙස්ට් එක තුල ඩොමේන් නේම් එක තියෙනවා. අපිට ඕන ict.lk. එහෙනම් ඒ වෙබ් අඩවියට අදාළ වෙබ් පිටු මේ පරිශීලකයට ලැබෙනවා. ඒතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. එක සර්වර් එක වෙබ් අඩවි කීපයක් තිබ්බා කියලා. මොකද පරිශීලකයා යවන රික්වෙස්ට් එක තුල අර මේ වෙබ් ගමනාන්ත IP ලිපිනේ වගේම ඩොමේන් නේම් එක අපිට ඕන වෙබ් අඩවියේ නමත් ඒ රික්වෙස්ට් එක තුල අන්තර්ගත වෙනවා. ඒ නිසා අවුලක් වෙන්නේ නැහැ. ඒතකොට මේක ලෝකේ කොහෙ තිබ්බත් අපිට ප්‍රශ්නයක් නැහැ. එතකොට වෙබ් අඩවි තැන්පත් කරලා තියෙන්න ඕන වෙබ් සර්වර් එකකමයි කියලා නැහැ. සාමාන්‍යයෙන් කරන්නේ සර්වර් කම්පියුටර් එකක් ගත්තොත් එහෙම පුතේ සර්වර් එකක් ගත්තොත් එහෙම මේකේ වෙබ් සර්වර් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. මේක ඕනනම් මෙහෙම වෙන්න පුළුවන්. ඇප්ලිකේෂන් සර්වර් එකක් වෙන්න පුළුවන්. ඇප්ලිකේෂන් සර්වර් එකකත් වෙබ් අඩවියක් තියෙන්න පුළුවන්. ඇප්ලිකේෂන් සර්වර් එකත් තියෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. එතකොට ඇප්ලිකේෂන් සර්වර් එකක් විදිහට මේක පාවිච්චි කරනවා. මේක මේල් සර්වර් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. මේක වෙබ් සර්වර් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට අවශ්‍යතාවය වෙන්නේ වෙබ් සේවාදායකයක් විදිහට වැඩකරනද ඕන කරන මෘදුකාංග ටික මේක ස්ථාපනය කරලා තිබ්බනම් හරි. එතකොට මම හිතනවා දැන් ප්‍රශ්නෙට උත්තරේ හම්බෙන්න ඇති කියලා. සේවාදායකය ලෝකේ ඕනෑම
තැනක ස්ථානගත වී තිබිය හැකි වේ. ඔව් ඒක හරි. ඒ හරි. B මෙහෙම කියනවා වසම් වෙබ් සේවා දායකයක්ම විය යුතු නෑ මේක වෙබ් සර්වර් එකක්ම වෙන්න ඕන කියලා නීතියක් නෑ. C ඔන්න ඩොමේන් නේම් දෙකක් දීලා තිනවා. වසම් නාම එකම IP ලිපිනයක් හා බැඳී පැවතිය හැකියි. ඔව් මේ වසම් නාම තුනක් මේකේ තියෙනවා. වෙබ් අඩවි තුනක් තියෙනවා. හැබැයි මේ තුනටම බැඳී පවතින IP ලිපින එකක් එක්ක. මේ සර්වර් එකට IP ලිපින තුනක් දෙන්න බෑනේ. මේකට දෙන්න පුළුවන් එක IP ලිපිනයක්. ඒක හරි. A සහ C පමණි. උත්තරේ 5 23ට 5. විසි හතර මෙම කියනවා පරිගණක ක්‍රමලේඛන භාෂා සම්බන්ධයෙන් පහත වගන්ති සලකා බලන්න කියලා කියනවා. පොඩ්ඩක් කියවන්න තියෙන නිසා පේපර් එකේ බලාගෙන කියවන එක ලේසි. මෙම කියනවා ABCD වගන්ති හතරක් දීලා තියෙනවානේ. කියනවා දර්ශීය පරිගණකයක සකසනයට ප්‍රොසෙසර් එක CPU එකට එම සකසනයේ යන්ත්‍ර භාෂාව පමණක් තේරුම් ගැනීම සහ ක්‍රියාත්මක කිරීම කළ හැකිය. ඔව් ඒ සකසනයට අදාළව පවතින දැන් සකසනයන් ගත්තාම ඒකට පාවිච්චි කරන යාන්ත්‍රික භාෂාවක් තියෙනවා යන්ත්‍ර භාෂාවක් තියෙනවානේ. ඒක පමණක් තේරුම් අරගෙන ක්‍රියාත්මක කිරීම කරන්න පුළුවන්. ඒ හරි. B දර්ශීය පරිගණකයක සකසනයට ඕනෑම සකසනයක ඕනෑම යාන්ත්‍ර භාෂාවක් තේරුම්ගෙන ක්‍රියාත්මක කළ හැකිය. ඕනෑම සකසනයක ඕනෑම යාන්ත්‍රික භාෂාවක්. එහෙම කරන්න බෑ. ඕනෑම සකසනයක ඕනෑම යාන්ත්‍රික භාෂාවක් පාවිච්චි කරන්න බෑ. ඒ සකසනයේ යාන්ත්‍රික භාෂාව විතරයි ක්‍රියාත්මක කරන්න පුළුවන්. C දර්ශීය පරිගණකයක සකසනයට ඕනෑම ඇසෙම්බලි භාෂාවකින් වූ ඕනෑම ක්‍රමලේඛයක් තේරුම්ගෙන ක්‍රියාත්මක කළ හැකිය. ඇසෙම්බලි භාෂාවෙන් තේරුම් අරගෙන ක්‍රියාත්මක කරන්න බෑනේ. එකෝ කම්පයිලර් එකක් හරි ඉන්ටර්ප්‍රිටර් එකක් හරි ඕන යාන්ත්‍රික භාෂාවට යාන්ත්‍රික භාෂාවට පරිවර්තනය කරගන්න ඕන. D දර්ශීය පරිගණක සකසනයේ Python භාෂාවෙන් ලියන ලද ඕනෑම ක්‍රමලේඛයක් තේරුම් ගන්න බෑ. ඒක යාන්ත්‍රික භාෂාවට පරිවර්තනය කරන්න. Python වලින් තියෙන ඒවා සකසනයට තේරෙන්නේ නැහැ. Python වලින් හරි Java වලින් හරි assembly වලින් හරි තියෙන ඒවා සකසනයට තේරෙන්නේ නැහැ. ඒක යාන්ත්‍රික භාෂාවට පරිවර්තනය කරන්න ඕන. ඒ පවණි උත්තරය අංක 1. 24ට 1. 25 මෙහෙම තියෙනවා. World Wide Web එක ගැන අහලා තියෙන්නේ. මේ අන්තර්ජාලය හරහා ප්‍රවේශ විය හැකි එකිනෙකට සම්බන්ධ වූ අධිපාඨ ලේඛනවල එකතුවකි. ඔව් ලේඛන එකතුවක්. මේ හයිපර් ලින්ක් වලින්නේ ඔය ඔයාලා ලින්ක් එකක් ක්ලික් කරලානේ අදාළ තැනට යොමු වෙන්නේ. ඒතකොට ලින්ක් වලින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් වෙබ්සයිට් එකකට ගියත් ඔයාලා ඒකේ තියෙන ලින්ක් පාවිච්චි කරලානේ මේ වෙබ් අඩවියේ තියෙන අනිත් පිටු වලට යන්නේ, වෙබ් පිටු වලට යන්නේ, ලේඛන වලට යන්නේ. ඔව්. එහෙනම්
ඒක හරි. ඒ හරි. B මෙය අන්තර්ජාලය හා සම්බන්ධ වූ පරිගණක මගින් තොරතුරු බෙදීම සඳහා වූ නියමාවලියකි. World Wide Web කියලා කියන්නේ මේ නියමාවලියක් නෙවෙයිනේ. තොරතුරු බෙදා හැරීම සඳහා මේ පාවිච්චි කරන නියමාවලියක් නෙවෙයි. ලේඛනවල එකතුවක්. තැන් තැන්වල තියෙන ඩොකියුමන්ට්ස් වල එකතුවක් තමයි අපි ඔය මේ වෙබ් පිටු සහ එක එක දේවල් ඩවුන්ලෝඩ් කරන්නේ. ඔක්කොගේම එකතුවක් තමයි World Wide Web කියලා කියන්නේ. ප්‍රොටෝකෝල් එකක් නෙවෙයි. මෙය විශ්ව විසිරි වියමන සංසදය විසින් නෑනේ ටිම් බර්නර්ස්-ලීනේ. World Wide Web එක නිර්මාණය කරන්නේ ටිම් බර්නර්ස්-ලී. එතකොට W3C එකෙන් කරන්නේ ඒකට අදාළ නියමයන්. දැන් W3C ආයතනයෙන් තමයි වෙබ් අඩවියට අදාළ නීති රීති ඒවා සම්පාදනය කරන්නේ. ඒවා පවත්වගෙන යන්නේ W3C එකෙන්. ඒකෙන් තමයි නීති රීති නියමයන් එහෙම හඳුන්වා දීම කරන්නේ. හැබැයි ලෝක විසිර වීම World Wide Web එක හොයාගත්තේ ටිම් බර්නර්ස්-ලී. එහෙනම් ඒකත් වැරදි. ඒ පමණි උත්තරේ අංක 1. 25ට 1. 26 DRAM සහ SRAM සම්බන්ධයෙන් දීලා තියෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් ඔයාලා දන්න දරුවෝ නිතරම මේ DRAM SRAM සම්බන්ධයෙන් ප්‍රශ්න ඇහෙනවා. ඉතින් ඔයාලා ඒ වෙලාවට කරන්න ඕනේ දේ තමයි මොකද්ද? ඒකට අදාළ දේවල් ටික මේ ඔක්කොම ටික මතක් කරගන්න එක. හරි. අපි ඒකට අදාළ දේවල් ටික ඔක්කොම මතක් කරගමු. SRAM සහ DRAM. DRAM Dynamic Random Access Memory ගතිකස සම්භාව්‍ය පිවිසුම් මතකය. SRAM Static Random Access Memory. DRAM පාවිච්චි කරන්නේ නිර්මාණය කරන්න පාවිච්චි කරන්නේ මොනවද දරුවෝ? ධාරිත්‍රක භාවිතා කරලා තමයි DRAM නිර්මාණය කරන්නේ. SRAM නිර්මාණය කරන්නේ ට්‍රාන්සිස්ටර භාවිතා කරලා. එතකොට DRAM වල පොඩි අවුලක් තියෙනවා. මොකද්ද? ධාරිත්‍රක වල ආරෝපණය ෂණිකව බැහැලා යනවා. ඒ නිසා අපි මොකක්ද කරන්න ඕන? කාලාවර්ත පුරුදු කිරීම කරන්න ඕන. රිෆ්‍රෙෂ් කරන්න ඕන. කාලාවර්ත පුරුදු කිරීම කරන්න ඕන. මේකේ
එහෙම ඕන වෙන්නේ නැහැ. ඊට පස්සේ DRAM එකේ එක බිට් එකක් නිරූපණය කරන්න ධාරිත්‍රක 1යි ඕන. එක බිට් එකක් නිරූපණය කරන්න ධාරිත්‍රක 1ක් තිබ්බහම ඇති. හැබැයි SRAM එකේ බිට් එකක් නිරූපණය කරන්න ට්‍රාන්සිස්ටර 6ක් ඕන. මාර ප්‍රශ්න මේ ඉන්ක් මේ දවස්වල තියෙන්නේ හොඳ ඒවා නෙවෙයි කඩවල වල ඉතින් ඔක්කොම දැන් පරණ ඒවා තියෙන්නේ පරණ ස්ටොක් නේ. ඉතින් මේවා මොනවත් කරන්න බෑ මාක පෙන්නන්න ලියන්න බෑ දාලා ලියපු ගාම මේ ඉන්ක් එක මේ එළියට ආව ගාම ගල් වෙනවා. ඒකට පැනලිය වෙන්නේ නැතු වෙනවා. හරි ඊට පස්සේ වේගය ගත්තොත් වේගය වැඩි කාගේද DRAM එකේ අඩුයි SRAM එකේ වැඩි. ඊළඟට මතක ධාරිතාව වැඩි DRAM එකේ SRAM එකේ ධාරිතාව අඩුයි. ඊළඟට භෞතික විශාලත්වය විශාලත්වය අතින් DRAM එක කුඩායි SRAM එක ඊට සාපේක්ෂව වඩා විශාලයි. ඊළඟට මතක ඝනත්වය මතක ඝනත්වය කියන සාධකය ගත්තාම මේකේ මොකද වෙලා තියෙන්නේ? ධාරිතාව වැඩි විශාලත්වය අඩුයි. දැන් එහෙනම් මේකේ දත්ත පැක් වෙලා තියෙන නම් මතක ඝනත්වය වැඩි. මේක RAM එක සාපේක්ෂව විශාලයි අඩු ධාරිතාවක් තියෙන්නේ. දත්ත පැක් වෙලා නැහැ අඩු ධාරිතාවෙන් නම් ඝනත්වය මේක විසිරලා තියෙන දත්ත. ඒතකොට මතක ඝනත්වය අඩුයි. මෙතන ඝනත්වය වැඩි. තෙරපිලා වගේ තියෙන ඝනත්වය වැඩි. ඊළඟට ඔතන තව සාධකයක් තියෙනවා. විදුලි පරිභෝජනය. විදුලි පරිභෝජනය ගත්තොත් DRAM එකේ වැඩි SRAM එකේ අඩුයි. DRAM එකේ වැඩි SRAM එකේ අඩුයි. ඊළඟට තව ගත්තොත් මේක පාවිච්චි කරන්නේ මොන වගේද? ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් වල මේන් මෙමරි එක විදිහට පාවිච්චි කරනවා. ප්‍රධාන මතකයේ විදිහට මේක පාවිච්චි කරනවා. SRAM එක මොකද්ද පාවිච්චි කරන්නේ? SRAM එක පාවිච්චි කරනවා වාරක මතකය සහ මතක රෙජිස්ටර්ස් නිර්මාණය කරන්න. දැන් ඔන්න ඒකත් හරි. දැන් අපි කතාවට එමු. මොකද්ද මේක කියන්නේ? ABC වගන්ති. ඒ රෙජිස්ටර් සාදා ඇත්තේ DRAM වලිනි. රෙජිස්ටර්
මේ නෑ SRAM වලින් රෙජිස්ටර් හදනවා. ඒතකොට ඔය කතාව වැරදි. SRAMට වඩා DRAM වේගවත් වේගය. DRAM වල වේගය අඩුයි. එහෙනම් ඒකත් වැරදි. C SRAMට වඩා DRAM ගහන වේ. SRAMට වඩා DRAM ගහනයි ඝනත්වය වැඩි. හරි. C පවුනේ. උත්තරේ 3. විසිහයට උත්තරේ 3 වෙන්න ඕන. ප්‍රශ්නක 27 පොඩි එකක් තියෙන්නේ නේ. ඒක මේ හරිය කරමු. විසිහතේ කියනවා ABC Holdings යන ශ්‍රී ලාංකික නිෂ්පාදන සමාගමේ ප්‍රධාන කාර්යාලය ජපානයේ පිහිටා ඇත. හරි. ජපානයේ සිටින ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම හා ශ්‍රී ලංකාවේ සිටින දේශීය කාර්ය මණ්ඩලය අතර සතිපතා ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්වීම සඳහා භාවිතයට වඩාත්ම පහසු ක්‍රමය වන්නේ කුමක්ද කියලා අහනවා. හරි මොකද්ද? ස්කයිප් වගේ මීටින් එක ගන්න එක තමයි පහසුම ක්‍රමය. එහෙම නැත්නම් Zoom මීටින් එකක් පහසුම දේ. ඒ කාලේ Zoom තිබ්බේ නැහනේ. 2 Skype 27ට 2 වීඩියෝ සම්මන්ත්‍රණයක් 28 28ත් එක්ක මට කතා කරන්න ඕන මේකේ තියෙන දේවල් ටිකක්. ප්‍රොජෙක්ටර් එක දාලාම ඔක් කරා නම් හොඳයි වගේ.
දැන් මේ වගේ ප්‍රශ්නයක් හම්බ වුණාම දරෝ ෆ්ලෝ chart එකක් සම්බන්ධව MCQ එකක් හම්බ වුණා. දැන් බලන්නකෝ ඔතන ඔය ෆ්ලෝ chart එක සම්බන්ධ කරගෙන මෙහෙම තියෙනවානේ 28 සිට 31 තෙක් ප්‍රශ්න සඳහා පහත ගැලවීම් සටහන මගින් පෙන්වා ඇති ඇල්ගොරිතමය පාදක වේ කියලා කියනවා. එතකොට මම සාමාන්‍යයෙන් ළමයින්ට කියලා දීලා තියෙන ක්‍රමය තමයි මේ මුලින්ම ඔය තියෙන ප්‍රශ්න වලින් තෝරගන්න කියලා කියන්නේ මම මේකට අගයන් ආදේශ කරලා මේ ෆ්ලෝ chart එක ක්‍රියාත්මක වුණාම ලැබෙන ප්‍රතිදානය මොකක්ද කියලා ප්‍රශ්නයක් ඇති. මේ අගයන් ටික දාපුවාම ලැබෙන ප්‍රතිදානය මොකක්ද කියලා අහන ප්‍රශ්නයක් ඔය සෙට් එකේ තියෙනවා. මුලින්ම දරුවෝ ඔයාලා ඒක කරන්න ඕන. ඇයි ඒක කරපුවාම මේ ෆ්ලෝ chart එකෙන් වෙන්නේ මොකක්ද කියන එක ගැන ඔයාලට හොඳ අවබෝධයක් එනවා. එතකොට අනිත් ප්‍රශ්න වලට නිකම්ම උත්තර ටික ලැබෙනවා. හරි. එතකොට දැන් මේ 28 මුලින්ම කරන්න ගියොත් එහෙම ළමයෙක්ට චුට්ටක් අවුල් වෙනවා. 28 29 ඒක කරගන්න පොඩ්ඩක් වැඩි වෙලාවක් යනවා ඒවා තීරණය කරන්න මොකද්ද හේතුව කියලා. හරි. ඒ කියන්නේ මේ වගේ තියෙන දේවල් තේරුම් ගන්න පොඩ්ඩක් වෙලා යනවා. හැබැයි 30 MCQ එක බලමු. මේ ෆ්ලෝ chart එකත් එක්ක තියෙන 30 MCQ එක. මේකනේ ෆ්ලෝ chart එක. මෙම ඇල්ගොරිතමය නවතින්නේ කියලා කියනවා. ඉස්සල්ලාම මේකේ තියෙන බූලියලු මේ විචල්‍ය ටික variables ටික මේ ෆ්ලෝ chart එකේ තියෙන variables ටික ලියාගෙන අපි ඒක දාගමු. x n කියලා එකක් තියෙනවා t කියලා එකක් තියෙනවා y කියලා එකක් තියෙනවා. හරි. අපි බලමු කොහොමද මේ වගේ අගයන් වෙනස් වෙන්නේ කියලා. හරි. x සඳහා අගයක් කියවන්න මුලින්ම x ට අගයක් ඉන්පුට් කරන්න කියනවා. එතකොට මේක කියනවා අගය 5 ආදානය කරනවා කියලා. මුලින්ම ආයෙන x ට 5 ආදේශ වෙනවා. n ගේ අගය 1යි t ගේ අගය 0යි y සඳහා අගයක් කියවන්න. y ට අගයක් ඉන්පුට් කරනකම් මෙතනින් පල්ලෙහාට යන්නේ නැහැ. හිර වෙලා. ඒ කියන්නේ ඇල්ගොරිතම් එක නවතිනවා කියලා කියන්නේ අවසානයේට යනවා කියන එක උතිය. අවසානයේට යනවා කියන එක. දැන් බෑ මේ තව අගයක් ඕන. ඒක ගත්තොත් ඕනනම් මෙතන කන්ඩිෂන් බලලා ඉවරලා අවසානයේට ඕනනම් යන්න පුළුවන්. හැබැයි දැන් මෙතන හිර වෙලා ඉන්නේ. එහෙනම් ඒක බෑ. වැඩක් නැහැ. හරි. ඊළඟ අවස්ථාව. ආයෙ කියනවා දෙවෙනි උත්තරේ කියනවා 0.54. x සඳහා අගයක් කියවන්න ගියාම කීයද දාන්නේ? 0. හරි. n ගේ අගය 1යි t 0යි. n 1යි t 0යි. y සඳහා අගයක් කියවන්න. දැන් කීයද දෙන්නේ? 5. y ට 5 ආදේශ වෙනවා. right. t ධන y. t ගේ අගය 0යි. y 5 0 ධන 5 5ක් වෙලා t ට ආදේශ කරන්න කියනවා. ඔන්න 5 කියන අගය t ට ආදේශ වුණා. n සමානයි x. මෙන්න x මෙන්න n. මේ දෙකනේ අපි ගත්තේ මේ කලින් අවස්ථාව මේ දෙවෙනි අවස්ථාව. බිංදුව සමාන එකද? නෑ. නැත්තම් මේ පැත්තට ගියා n ගේ අගයට එකක් එකතු කරා. n ගේ අගය දැන් 1යි. 1 ධන 1 දෙකක් කරලා n ට ආදේශ කරනවා. 2යි. මෙහෙම ආවා. y ට අගයක් කියවන්න. දැන් කීයද ඉන්පුට් කරන්න පුළුවන්? බිංදුවත් හරි 5ත් ඉන්පුට් කරා දැන් 4. එහෙනම් y ට ආදේශ කරන අගය 4. t ධන y t අගය 5යි y 4යි 5 4යි 9යි t ට ආදේශ කරනවා. 9 කියන අගය t ට ආදේශ කරා. n සමානයි x වන්නේද? n ගේ අගය 2යි.
x බිඳුවයි. දැන් වෙනවද? නැහැ. එහෙනම් n ධන 1. n සමානයි x1 නේද? නැහැ. එහෙනම් n ගගේ 3ක් බවට පත් වෙනවා. දැන් මේ පුනර්කරණය වෙන්න මෙහෙම කැරකි යන්න n ගගේ එකින් එක වැඩි වෙවි යනවා. දැන් n ගගේ එකෙන්නේ පටන් ගත්තේ දරුවෝ. එහෙනම් එකෙන් පටන් ගන්න 2 3 4 5 කීක වැඩි වෙවි යනවා. මේක කැරකෙන්න n ගගේ වැඩි වෙවි යනවා. හැබැයි x ගගේ කීයද? බිඳුවයි. දැන් n සමානයි x වෙන්න ඕන. මෙතනින් එළියට යන්න මේ පුනර්කරණය නැවතිලා එළියට යන්න නම් n සහ x සමාන වෙන්න ඕන. n සහ x කවමදාකවත් සමාන වෙයිද? නෑනේ. ආයේ n ගගේ කවදාවත් බිඳුවට එන්නේ නෑ. මොකද එකෙන් පටන්ගෙන මේ පුනර්කරණය වෙද්දී වැඩි වෙවි යනවා. බිඳුවට සමාන වෙන්නේ නෑ. මොකද x ගගේ ආයේ වැඩි වෙන දෙයක් මෙහෙදි මොනවත් සිද්ධ වෙන්නේ නෑනේ. අතෙන්දි ගත්තාගේ next ආදේශ වෙන්නේ. එතකොට එහෙනම් මේක නැවතීමක් වෙන්නේ නෑ. නම් ඒකත් අතෑරියා. අපි ඊළඟ අවස්ථාව බලමු. 2 5 4 එකකට පසු එකක් ආදානය කරනවලු. හරි x සඳහා අගයක් කියවන්න කියනවා. දැන් එහෙනම් කීයද දෙන්නේ? 2. n සමානයි 1යි t සමානයි 0යි. y සඳහා අගයක් කියවන්න. කීයද දෙන්න පුළුවන්? 2 අපි ඉන්පුට් කරන්නේ. දැන් එහෙනම් 5. y ට 5. t ධන y t බිඳුවයි y 5යි. බිඳුව ධන 5 5ක් කරලා t ට ආදේශ කරනවා. හරි. ඊට පස්සේ n සමානයි x1 නේද? x 2යි n 1යි. සමානද? නෑ. නැත්තම් n ගගේට එකක් එකතු කරලා n තම ආදේශ කරනවා. 1 ධන 1 2යි. n ගගේ 2ක් බවට පත් වුණා. ඕම ආවා. y සඳහා අගයක් කියවන්න. දැන් අපිට කීයද ඉන්පුට් කරන්න පුළුවන්? 2ත් ඉන්පුට් කරා 5ත් ඉන්පුට් කරා. දැන් එහෙනම් 4. y ට 4 ඉන්පුට් කරා. t ධන y 5 ධන 4 9ක් කරලා t ට ආදේශ කරා. 9යි. n සමානයි x1 නේද? ඔව්. දැන් n ගගේ 2යි x ගගේ 2යි සමානයි. එහෙනම් එළියට ආවා t මුද්‍රණය කරන්න. t ගගේ මේ වෙනකොට කීයද? 9 මුද්‍රණය කරා. එහෙනම් මොකක්ද උත්තරේ? 2 5 4 එකකට පසු එකක් ආදානය කළ පසු අගය 9 මුද්‍රණය කිරීමෙනි. එහෙනම් උත්තරේ වෙන්න ඕන 30ට 5. දැන් 28 29 බලමු. 28 කියනවා මෙහෙම. මෙම ABCD කියලා දීලා තියෙනවා අපි ටිකක් දාගෙන ඉමුකෝ. මෙම කියනවා මෙම ඇල්ගොරිතමේ එක් ආදානයක් පවණක් ලබා ගනී. නෑනේ ආදාන කීයද? මෙතන 1යි මෙතන 1යි මෙතන අසත්‍ය වුණොත් එහෙම ආයෙත් මෙතෙන්ට ඇවිල්ලා ඉන්පුට් එකක් ගන්නවා. එහෙනම් ඒ කතාව වැරදි. B මෙම ඇල්ගොරිතමයට කිසිදු පුනරාවර්තනයක් මේ ඇතුළත් නොවේ. මේක වටේ කරකුණානේ. මෙතන කොන්දේසි සත්‍ය අසත්‍ය නම් මේක වටේ කරකුණා. ඔක පුනර්කරණයක්. මේ පියවරයි මේකයි නැවත සිද්ධ වුණා. එහෙනම් ඒකත් වැරදි. පුනර්කරණයක් තියෙනවා. C පරිශීලකයා x සඳහා ඍණ 1 ආදානය කළහොත් ඇල්ගොරිතමය නතර නොවේ. x ට ඍණ 1 ආදේශ කරොත් ඉන්පුට් කරන්න කියනවානේ. ඔන්න ඍණ 1 ගන්නවා. n ගාගේ එකෙන් පටන් ගන්නෙ. t බිඳුවෙන් පටන් ගන්නෙ. දැන් මෙතන ඕන දේ තර්ක කරන්න ඕන දේවල් ටික තියෙනවා. n ගාගේ එකෙන් පටන්ගෙන මේක කරකෙන්න n ගාගේ එක වැඩි වෙවි යන්නේ පුතේ. වැඩි වෙවි යන්නේ.
එතකොට x ගියාගේ කීයද? ඍණ 1යිලු. දැන් n ගියාගේ එකෙන් පටන්ගෙන 1 2 3 4 ඔහොම මේ කරකෙන්න වැඩි වෙවි යනවා. එතකොට කවමදාකවත් ඍණයකට සමාන වෙනවද? නෑ. x ට ඍණ 1 දුන්නොත් එහෙම මේක කරකි තියෙනවා. අයියේ මෙතන සමාන වුණොත් තමයි එළියට එන්නේ. මෙතන අසමාන වෙලා තියෙනකම් මෙතන n සමාන x කියන එක අසත්‍ය නම් මේක කරකි තියෙනවා. ඔන්න අවුල්. ඍණ 1 දුන්නොත් එහෙම මේ ඇල්ගොරිතම් එක අවුල් ගහනවා. එහෙනම් ඒ කතාවත් නතර නොවේ. ඔව් ඇල්ගොරිතම් එක නතර වෙන්නේ නැහැ. කරකි තියෙනවා. ඒක හරි. D පරිශීලකයා x සඳහා එක ආදානය කළහොත් පරිශීලකයා යලිත් අගයක් ඇතුළත් කරන තුරු ඇල්ගොරිතමය නතර නොවේ. ඔව් x වලට අගයක් දුන්නා. ඊට පස්සේ තව එක අගයක් ඉල්ලනවා. දැන් අපි හිතමු x ට 1 දුන්නා කියලා කියන්නේ නේ. මම මෙතනින් ඒ දේවල් ටික දාගන්නම්කෝ. x n t y x සඳහා එක ආදානය කරා. එහෙනම් x සඳහා අගයක් කරනකම 1 n ගගයත් 1යි. ඊට පස්සේ දැන් ඔන්න මෙතෙන්ට ආවනේ y ට අගයක් ඉන්පුට් කරොත් තමයි හොඳට අහගන්න y ට අගයක් ඉන්පුට් කරොත් තමයි මේ පියවර සිද්ධ වෙලා මෙතෙන්ට එන්නේ. දැන් n සමානයි x බව ඇත්ත පුතේ. හරි දැන් අපි ඉන්නේ මෙතනනේ. එහෙනම් මෙතෙන්ට එන්න ඕන. n සමානයි x 1 සමානයි 1. ඔව්. එහෙනම් මේ ඇල්ගොරිතම් එක නතර වෙනවා. හැබැයි මෙතෙන්දී අගයක් ඉල්ලනවා y ට අගයක් ඉන්පුට් කරන්න කියලා. ඒක දුන්නොත් තමයි ඒක එකතු කරලා මේ පියවරට එන්නේ. මෙතන අගයක් දෙනකන් මෙතනින් පල්ලෙහාට එන්න විදිහක් නැහැ. එහෙනම් මෙතන හිර වෙලා ඉන්නවා. එහෙනම් ඒ කතාව හරි නේද? ඇල්ගොරිතමය නතර නොවේ. D හරි. C හා D පමණි උත්තරේ 5. විසි9 ගැලීම් සඳහන මගින් නිරූපිත ඇල්ගොරිතමය ගැටලුවක් විසඳන විදිහට දීලා තියෙන්නේ. දුර්වල ඇල්ගොරිතමයක් ලෙස මේ දුර්වල ඇල්ගොරිතමයක් සේ සලකනු ලබන්නේ එක එයට එය සමහර ආදාන අගයන් වලදී නොනවතින නිසා. ඔව් දුර්වලතාවයක්. x ට ඍණ 1 දුන්නාම මේකට කට උතර නැහැ. කරකි ඉන්නවා ඉන්ෆයිනයිට් ලූප් එකක් හැදෙනවා. ඒ නිසා එහෙම වෙන්න බෑ ඇල්ගොරිතම් එකක් වුණාම. දෝෂ තියෙන්න බෑ. 2 නිශ්චිත පියවර සංඛ්‍යාවක් නොමැති නිසාය. ඇල්ගොරිතම් එකක් කියන එක ගත්තාම ඒකට පියවර 10ක් ඇල්ගොරිතම් එකක් කියන දෙයට පියවර 10ක් විතරයි තියෙන්න පුළුවන් කියලා. එහෙම එකක් නැහැ. නිශ්චිත පියවර ගානක් නැහැ. ඒ පියවර ගානක් අවශ්‍ය පියවර ගාන ක්‍රියාත්මක වෙලා ඇල්ගොරිතම් එක නතර වෙන්න ඕන. එච්චරයි වෙන්න ඕන. ඊට පස්සේ අපිට කියනවා දැන් මේකට දෙන අගයන් අනුව x ට අපි 5 දුන්නොත් එහෙම මේකේ කරගෙන වට ගන්න වෙනස් වෙනවා. x ට 2 දුන්නොත් එහෙම කරගෙන වට ගන්න වෙනස් වෙනවා. 3 ඊළඟ පියවර ගැන සඳහනක් නොමැති අඩුම වශයෙන් එක් පියවරක්වත් ඇති නිසාය. එහෙම දෙයක් මේකේ පේන්නේ නැහනේ. 4 ඒ පියවර අනුක්‍රමයකින් සමන්විත නොවන නිසා. ඔව් පියවර අනුක්‍රමයක් තියෙනවා නෑ කියන්න බෑ. 5 එහි කිසිම විචල්්‍ය ප්‍රරූපයක් හඳුන්වා දෙනවා. විචල්්‍ය ප්‍රරූප හඳුන්වලා දෙන්න ඕනේ නැහැ දරුවෝ. හේතුව මේක මේ ෆ්ලෝ chart එකක් නේ. මේක Python පාවිච්චි කරලා ලියපු එකක්. Python වල වගේ list int කියලා data type මේ වගේ පාවිච්චි වෙන්නේ නැහැ නේ. මේක නිකන් සරලව ගැටලුව විසඳන විදිය ඉදිරිපත් කරන එක. එහෙනම් උත්තරේ 1. 29ට උත්තරේ 1. විසිනමයට 1. හරි. ඊට පස්සේ බලමු. 30 හරි 31. 31 මේක හොඳ ප්‍රශ්නයක්. මේ ටික ඕන දේවල් ටික දාගන්නකො.
වීඩියෝ නත්තලා වැඩේ කරගන්න ඇති කියලා හිතනවා. දැන් මේ වගේ එකක් කෝඩ් එක ලියන්න කියලා ෆ්ලෝ chart එක දීලා ඔයාලා දැක්ක සමහර අවුරුදු දැන් 2018 19 වගේ අවුරුදු වල රචනා ප්‍රශ්න ගත්තොත් එහෙම පුතේ මේ ෆ්ලෝ chart එකත් එයාලා දෙනවනේ. ෆ්ලෝ chart එක දීලා කෝඩ් එක ලියන්න කියනවා. දැන් ෆ්ලෝ chart එක දීලා කෝඩ් එක ලියන්න දෙනවා කියලා කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ෆ්ලෝ chart එක ගද්දි ෆ්ලෝ chart එක දිහා බලන කෝඩ් එක ලියන එක ගේමක් නෑනේ. ෆ්ලෝ chart එක හදාගන්න එකනේ වැඩේ තියෙන්නේ අපිට. දැන් ඇයි මෙතන මෙහෙම කියන්නේ? ඒ කියන්නේ මේකේ මොකක් හරි රහසක් ඇතිනේ. අපි අමාරු වෙන තැනක්. ඔව්. අපි අමාරු වෙන තැනක් මේකේ තියෙනවා. මොකද්ද ඔකේ තියෙන අපි අමාරුවේ වැටෙන තැන? සාමාන්‍යයෙන් ඔයාලට අපි ඇඳලා පුරුදු ක්‍රමයේ මෙහෙම ස්ටාර්ට් කරා ආවා පුනර්කරන කොන්දේසිය දැම්මා පුනර්කරණය වෙන්න ඕනේ දේවල් ටික දැම්මා ඊට පස්සේ කොහොම අර පුනර්කරන කොන්දේසිය සත්‍ය වුණොත් තමයි අතලට එන්නේ නෝ පුනර්කරන කොන්දේසිය උඩින් තිබ්බේ මෙතන බැලුවා සත්‍ය නම් මෙහෙම ආවා ඒ ටික ක්‍රියාත්මක කරා ආය කොන්දේසිය සත්‍යද කියලා බලන්න උඩට මෙහෙමනේ තිබ්බේ දැන් මේකේ පුනර්කරන කොන්දේසිය යටින් තියෙන්නේ දැන් මේකේ තියෙන විදිහට පුනර්කරණයට අයිති පියවර ටික මේකනේ පුනර්කරණයට අයිති පියවර ටික මේ ටික ක්‍රියාත්මක වෙන්න නම් මෙතන තියෙන කොන්දේසිය සත්‍ය වෙලා පහළට ආවොත් තමයි මේ ටික රන් වෙන්නේ නැත්තම් රන් වෙන්නේ නැහැ නෝනොත් මෙහි යනවා හැබැයි මේක එහෙම නෑ මෙතන මේ පියවර දෙක දැන් මට කියන්න පුනර්කරණයට අයිති පියවර මොනවද කියලා නැවත සිද්ධ වෙන්නේ මේක වටේනේ කරකුනේ ආයෙනම් පුනර්කරණයට අයිති පියවර මේකයි දැන් අපි මේ ෆ්ලෝ chart එකේ උඩ ඉඳන් පහළට එද්දි මේ පුනර්කරන කොන්දේසිය මේකනේ මේක තමයි පුනර්කරන කොන්දේසිය මේක බලන්න කලින් මේ පුනර්කරන කොන්දේසිය බලන්න කලින් මේ පුනර්කරණයේ පියවර දෙකක් ක්‍රියාත්මක වෙලා ඇවිල්ලා තමයි පුනර්කරන කොන්දේසිය සත්‍යද කියලා බලන්නේ. පුනර්කරන කොන්දේසිය චෙක් කරලා බලන්නේ මේ පියවර දෙකක් ක්‍රියාත්මක කරාට පස්සේ මේකේ පුනර්කරන කොන්දේසිය චෙක් කරලා තමයි ඒ පුනර්කරණය ක්‍රියාත්මක කරන්නේ. දැන් දෙවනි වටේට යද්දි නම් අනිවාර්යයෙන්ම චෙක් කරලා බලනවා. දැන් පළවෙනියට මහාහාපුරා කියලා මේක රන් කරගෙන එද්දී පුනර්කරණයට අයිති පියවර දෙකකුත් ක්‍රියාත්මක වෙලා මෙතන යස් වුණොත් පුනර්කරණය ක්‍රියාත්මක වෙන්නේ නැතුව පහළට යනවා. මෙතන කොන්දේසිය නෝ වුණොත් පුනර්කරණය වෙනවා. දැන් ඕකයි අපිට තියෙන අභියෝගය. Python code එක. මම කියනවා ළමයින්ට ඕකේ තියෙන උත්තර හොයන්න එපා පුතේ. ඕකේ තියෙන උත්තර හොයන්න එපා. මම ක්‍රමයක් කියලා දෙන්නම්. දැන් එහෙම ලියන්න රිපීට් අන්තිල් ලියන්න ක්‍රමයක් නෑ Python වල. Python වලදී කොහොමද ඕක දැන් ගලපගන්නේ? මාර කේස් එක. මාර වැඩේ උනේ ලංකාවට. හරි. පටන් ගමුකෝ අපි ඔක. x සඳහා අගයක් කියවන්න. int එකන්නේ. int එකක් කරලා input එකක් ගමු. Enter a value for x. ඒක ලියන්න පුරුදු වෙන්න. ආය උත්තර හරි දේවල් හොයන්න යන්න එපා. අපිට මොලේ වැඩ කරන්නේ එතකොට මම කියවනේ මට මේකේ උත්තර වැඩක් නැහැ කියලා. n සමානයි n කියන විචල්‍යයට 1 කියන එක ආදේශ කරනවා t කියන විචල්‍යයට බිඳුව ආදේශ කරා. හරි. දැන්
මේක මේ වගේ පුනර්කරන කොන්දේසියක් යට තිබ්බොත් එහෙම ඒකත් අපිට වයිල් එකෙන් තමයි කරන්න වෙන්නේ. දැන් බලමු කොහොමද ඔක කරන්නේ කියලා. while දැන් මම මෙතන මොනවද ලියන්නේ නැතුව පුනර්කරණය වෙන පියවර දෙක ලියනවා. y සඳහා අගයක් කියවන්න. හරි. එතකොට ටැබ් එකක් තියලා ලියන්න ඕන. ටැබ් එකක් තියලා y ට ආදේශ කරමු int එකක් කරලා input එක. int එකක් කරලා ගන්න input එකක්. enter value for y ඔන්න y ටගයක් ගත්තා. t ට ආදේශ කරනවා t ගේ දැන් තියෙන අගයට y ගෙන් y ට ගත්ත අගය එකතු කරලා t ටම ආදේශ කරනවා. දැන් මේක සිද්ධ වෙන්නේ මෙන්න මේ පියවරට යන්නේ දැන් මේ දෙක සිද්ධ වුණානේ මේ පියවරට යන්නේ n සමාන x උනොත් විතරයිනේ මේ පියවර සිද්ධ වෙන්නේ අයන මම ඒකත් මේක ඇතුලේ දා ගන්නවා if තාර්කිකව සංසන්දනය කරලා බලන්නේ කොහොමද n සමාන ලකුණු දෙකක් දාන්න ඕන Python වලදී සමානයි x උනොත් මොකද වෙන්නේ n ගගේට එකක් එකතු වෙන්න ඕන. ටැබ් එකක් ඇතුලේ ලියන්න ඕන. n ගගේට එකක් එකතු වෙන්න ඕන. හරි. දැන් මම මේක කියන්නකො. කැරකි තියෙන පුනර්කරණයක්. කැරකි තියෙන පුනර්කරණයක් break keyword එක run වුණොත් මොකද වෙන්නේ? කැරකි තියෙන එකක් break keyword එක run වුණොත් මොකද වෙන්නේ? break එක ක්‍රියාත්මක වුණොත් මොකද වෙන්නේ? එහෙම් පිටින්ම එතනම පුනර්කරණය නවත්තලා දානවා. මේ කැරකිලා පුනර්කරණය වෙන එක එතනම නවත්තලා දානවා. එතකොට මෙන්න මේක අසත්‍ය වුණොත් හරි දැන් මේක කැරකි තියෙන එක yes වුණොත් n සමානයි x වුණොත් n සමානයි x වුණොත් yes වුණොත් මේ කරගෙන පුනර්කරණය නවත්තන්න ඕනේනේ. අයනම් n සමානයි x වුණොත් මෙතන yes වුණොත් මේ පැත්තට no වුණොත් මේ පැත්තට. හරි n සමානයි x වුණොත් n සහ x ගාගයන් yes වුණොත් මෙතන නැත තියෙන්නේ. මම ඉස්සෙල්ලා වැරදිලා මෙතන දැන් මේ n දන එක කිව්වේ. මේක yes වුණොත් පුනර්කරණය වෙන එක නවතින්න ඕන. මේක කැරකි තියෙන පුනර්කරණය නවතින්න ඕන. එතකොට n සමාන x වුණොත් අපි while එක ඇතුලේ ඉන්නේ මේ. මොකද කරන්න ඕන? break. එච්චරයි. කෙලින්ම n සමාන x වුණොත් පුනර්කරණය වෙවි හිටපක නවතිනවා. else එහෙම නැත්තම් n සමාන x නොවුනොත් මොකද කරන්න ඕන? n ගගට එකක් එකතු කරන්න ඕන. හරි. දැන් බලන්නකෝ මම මෙතෙන්ද කොන්දේසියක් දාන්නේ නැහැ. මොකද මේ පුනර්කරණ පාවිච්චි කරපු කොන්දේසිය පාවිච්චි කළා තමයි මම මෙතන දාගත්තේ. දැන් මේ පුනර්කරණ කොන්දේසිය යටින් තිබ්බොත් ඔයාලට මේ දේ කරන්න වෙනවා ඈ. හරි. එතකොට දැන් පුනර්කරණයේ ඇතුලේ තියෙන පියවර දෙකක් ක්‍රියාත්මක වෙන්න කොහොමත් එන්න ඕනේනේ. එහෙනම් මම මෙතන දානවා මෙන්න මෙහෙම එකක්. true කියලා. දැන් while පුනර්කරණයක් ඇතුළට එන්නේ එතන තියෙන කොන්දේසිය true වුණොත්නේ. මම උතන දානවා true කියලා. right. දැන් උතන true කියලා දාපු ගමන් මොකද වෙන්නේ? ඇතුළට එන්න දෙනවා. දැන් බලමු අර ටික ක්‍රියාත්මක වෙයිද කියලා. අපි උත්තරේ ඉස්සෙල්ලා හදලා බලුවානේ 2 5 4
අගයන් වලට මේක වැඩ කරානේ ඒ විදිහටම සිද්ධ වෙයිද කියලා බලමු 2 5 4 ඉන්පුට් කරලා බලමු 2 5 4 අගයන් ඉන්පුට් කරලා බලමු අපිට ඕන දේ වෙයිද කියලා right x සඳහා අගයක් කියවන්න x n t y extra input කරන්න අගයක් කීයද අපි input කරන්නේ 2 extra 2 ආදේශ වෙනවා n ගේ අගය 1යි t බිඳුවයි while එකත් එක්ක තියෙන කොන්දේසි මෙතන කොන්දේසි යන්නේ true කියලා තියෙන. එහෙනම් ඇතුළට එනවා. while එකත් එක්ක true කියලා තිබ්බොත් එමෙ ඇතුළට එනවා. ඔන්න int එකක් අරගෙන y ට ආදේශ කරන්න කියනවා. අපි කීයද දෙන්නේ 5. y ට ආදේශ වෙනවා කීයද 5. t ධන y මේ දෙක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවනේ පල්ලෙහාටදී. ඔන්න t ධන y බිඳුව ධන 5 5ක් කරලා t ට ආදේශ කරනවා. ඔන්න බිඳුව ධන 5 5ක් කරලා t ට ආදේශ කරා. හරි. දැන් n සමානයි x ද? n සමානයි x ද? නෑ 2 සමානයි 1 නෙවෙයි. එහෙනම් මෙතන තියෙන කොන්දේසිය වැරදි නම් else එකට එනවා. මොකද වෙන්නේ n ගගයකින් වැඩි වෙනවා. 1 ධන 1 2ක් වෙනවා. 2යි. ඔන්න ආය පුනර්කරණය පටන් ගන්න තැන දෙනවා. ඒදිත් true නම් ඇතුළට ආවා. එකක් කරලා ඉන්පුට් එකක් ගන්න කෙනා y ට. කීයද දැන් අපි ඉන්පුට් කරන්නේ 4. y ගගේ 4යි. t ධන y 5 ධන 4 9ක් කරලා t ට ආදේශ කරනවා. 5 ධන 4 9ක් කරලා t ට ආදේශ කරනවා. දැන් n සමාන x ද? x ගගේ 2යි n ගගේ 2යි. yes. එහෙනම් අතුරට ආවා break පුනර්කරණය නැවතුණා. මෙතන කොන්දේසි සත්‍ය වුණ ගාම පුනර්කරණය නැවතුණා. දැන් ඔන්න ඔක හරි නේද? හොඳට කල්පනා කරලා අර මම කිව්වේ Python හොඳට වමනාවෙන් උගන්වද්දි කරපු ළමයෙක්ට මේකේ ගේමක් නැහැ. එයා බලාගෙන හිටියේ මේක කියලා දෙනකම් මොකද්ද කියලා. කොහොමද ඒක කරන්නේ කියලා කියලා දෙනකම්. මහන්සිලා ඉගෙන ගන්න ළමයිට ඒ වගේ වටිනාකම තියෙනවා. දැන් ඔය වගේ එකක් ආවොත් ලියන්න ලෑස්තිලා ඉන්න. මේක හොඳට තේරුම් ගන්න. කඩපාඩම් කරන්න නෙවෙයි. තේරුම් ගන්න කොහොමද මේ වගේ එකක් આવොත් කරන්න කියලා. අපි පුතේ උතන උත්තරේ නෑ. මම කියවනේ මට මේ පේපර් ඩිස්කෂන් එකේදී ඔයාලට මට ඕන මේ උත්තර පහෙන් ඔය ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා දෙන්න නෙවෙයි. එහෙම නම් ඉතින් පේපර් ඩිස්කෂන් කරන්න ඕනේ නෑනේ. ඔය මාකින් ස්කීම් එක ඩවුන්ලෝඩ් කරගෙන බලා ගන්න පුළුවන් උත්තර ටික මොනවද කියලා. දැන් මම දන්නවා මේ උත්තරේ මේකේ නෑ. හැබැයි මේකත් හරි. මේ ෆ්ලෝ chart එකට මේ විදිහට ලියපු උත්තරේ ඔක හරි. දැන් එතකොට එහෙනම් මාර කතාවක් කියන්නේ මේ උත්තරේ නැතිද? ඔව් මෙයාලා වෙන උත්තරයක් දීලා. කවුද කියන්නේ ඇල්ගොරිතම් මේ ෆ්ලෝ chart එකකට හැමෝම එකම කෝඩ් එක ලියන්න ඕන කියලා. පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. මම මේ ඇල්ගොරිතම් එකට ගැලපෙන්න Python කෝඩ් එක ලියුවා. ඒක හරියට වැඩ කරනවා. මෙයාලා වෙන කෝඩ් එකක් ලියලා. ඉතින් මම මොකද කරන්නද? හරි. එහෙනම් බලමු මෙයාලා හරි. ඔයාලා වීඩියෝ එක නවත්තලා මේ කෝඩ් එක දාගන්න ඕන. ඔය කෝඩ් එක දාගන්න ඕන. හරිනේ. දැන් බලමු මෙයාලා කරලා තියෙන්නේ මොකද්ද කියලා. මෙයාලා කරලා තියෙන්නේ මම කරපු දේ පොඩ්ඩක් වෙනස් විදිහකට. හරි. iterate කියන එක true කියලා යාලා කරලා තියෙනවා. හරි. දැන් මෙතන කොහොම හරි true කරන්න ඕනේනේ. මෙයාලා කරලා තියෙන්නේ මෙච්චරයි. මට පොඩ්ඩක් මෙතන ඉන්න නම් ඕන වෙනවා. n එක කියනගේ ආදේශ කරා t බිඳුව කියනගේ ආදේශ කරා මෙයාලා කරලා තියෙන්නේ iterate කියලා variable එකක් හදලා මම i කියලා දාන්නම් iterate කියන වචනේ ලියන්නේ නැතුව එතකොට ඕක අපි ගලප ගමු iterate කියලා යාලා දාලා දෙන වචනේ වෙනකොට මම i කියලා දාන්නම් i ගියගේ true කියලා ආදේශ කරලා boolean true කියන එක ආදේශ වෙලා තියෙන්නේ then while
දැන් දරුවෝ ඉතින් වයිල් එකත් එක්ක true තිබ්බා වගේ නේද උතන. මම ඉස්සෙල්ලා කරපු දේනේ ඕක. මෙතන කෙලින්ම true කියලා දැම්මා දැන්. true කියන එක අයිට ආදේශ කරලා අයිව මෙතෙන්ද දානවා. ඒකත් හරි ඉතින්. හරි. දැන් හැබැයි මෙතන අයිට අගයක් ආදේශ වෙලා තියෙන්නේ true කියලා. දැන් එතකොට n සමානයි x වුණොත් දැන් මේකත් හරි. දැන් මේක ආයෙ මොනවත් වෙනසක් කරන්න නැතුව මේක ක්‍රියාත්මක කරත් හරි. මොකද n සමානයි x වුණොත් බ්‍රේක් එක තියෙනවනේ. දැන් ඔන්න ළමයිට ওই වෙනස්කම දාගන්නත් පුළුවන්. දැන් මම මෙතන වෙනස් කරනවා. දැන් n සමානයි x වුණොත් දැන් මෙතන i ට true නේ ආදේශ වෙලා තියෙන්නේ. මොනවද කරන්න ඕන? i ට ආදේශ වෙන අගය false කියලා මම වෙනස් කරනවා. n සමානයි x වුණොත් yes වුණොත් එළියට යන්න ඕනේ කරකෙන්න බෑනේ. ඒතකොට මෙතන true කියලා තව දුරටත් තියෙන්න බෑ. එහෙම වුණොත් මම කරනවා මොකද්ද? i ට ආදේශ කරනවා false කියන බූලිය අගය. දැන් ආයෙ බලමු. ඉගෙන ගන්න ඕන දේවල් මේ වගේ තියෙන ඉගෙන ගන්න ඕනේ. දෙක පහ හතර x n t තව විචල්යක් දැන් අපිට ආවා y එක මම මෙතනින් දාන්නම් y i එක දාන්නම් කොහොමද මෙතනින් i ඊට පස්සේ t සහ y මෙතනින් දාගන්නවා බලමු x වලට ඉන්පුට් කරන්න දෙක n සමානයි 1යි t සමානයි 0යි i ට ආදේශ වෙලා තියෙන්නේ true මෙතන true i ට true කියන එක නේ ආදේශ වෙලා තියෙන්නේ. එහෙනම් int එක ඉන්පුට් කරන්න y ට කීයද අපි දෙන්නේ 5 t ධන y 0 ධන 5 5ක් කරලා t ට ආදේශ කරන්න 5යි. n සමානයි x ද දෙක සමානයි 1ද නැහැ. එහෙනම් if එක ඇතුළට නැහැ else එක ඇතුළට එනවා n එකක එකකින් වැඩි වෙනවා n ට ආදේශ වෙනවා 1 ධන 1 2යි. මෙහෙම පුනර්කරණය පටන් ගන්න තැනට ආවා. i ගේ අගය තාමත් true නේ. i ට ආදේශ වෙලා තියෙන තාමත් true. ඇතුළට ආවා y ට අගයක් ඉල්ලනවා. අපි දෙමු කීයද 4. 5 ධන 4 9ක් කරලා t ට ආදේශ වෙනවා. 5 ධන 4 9යි. n සමානයි x ද? ඔව් දැන් n සමානයි x. මේ දෙක සමානයි. එහෙනම් yes ඇතුළට ආවා false කියලා ආදේශ කරනවා i ට. i ගේ දැන් මොකද වෙන්නේ? false. ආයෙත් දැන් else එක ඇතුළට එන්නේ නැහැ නේ. if එක ඇතුළට ආවනේ පුනර්කරණය පටන් ගන්න තැනට ගිහින් බලන්න තව වටයක් යන්න පුළුවන්ද කියලා. i ට ආදේශ වෙලා තියෙන්නේ දැන් false. මෙතන තියෙන්නේ false නම් පුනර්කරණය ඇතුළට එන්න දෙන්නේ නැහැ. පුනර්කරණය හැම නවතිනවා. print t දැන් ඔය විදිහේ තියෙන උත්තරේ මොකද්ද? මෑරගේ උත්තර වලින් පස්වෙනි එක බාරගමු. එහෙනම් 31ට උත්තරේ 5. මේක හොඳ ප්‍රශ්නයක්, සුපිරි ප්‍රශ්නයක්. ඇත්තටම ළමයෙක්ගේ තාර්කික හැකියාව හොඳට වැඩි කරලා දෙගුණ තෙගුණ කරලා දෙන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයකට. අපි යමු 32 ප්‍රශ්නයට. ප්‍රොජෙක්ට් එක ඕන වෙන්නේ නැති වෙයිද? මේකත් දාගන්නකො වීඩියෝ එක නවත්තලා.
ඕන් ටික දාගන්න. හරිනේ. තිස් දෙක මෙම කියනවා බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය සම්බන්ධයෙන් පහත පෙන්වා ඇති වගන්තිය සලකන්න කියනවා. මෙම කියනවා පද්ධතිය මගින් මුදල් ලබා දීම තප්පර 10කට වඩා අඩු කාලයකදී කළ යුතුයමය. දැන් ATM මැෂින් එකකින් මුදල් එළියට ලැබෙන්න ඕනේ කියන්නේ කාර්යබද්ධ අවස්ථාවක්. ෆන්ක්ෂන් එක මුදල් එළියට දෙනවා. ATM යන්ත්‍රයෙන් මුදල් එළියට දෙනවා කියන්නේ ෆන්ක්ෂන් එකක්. කාර්යබද්ධ අවශ්‍යතාවයක්. ඒකේ වේගය මේ තප්පර 10ක් ඇතුළත දෙන්න ඕන කියන්නේ මේ පටන් ගන්න දෙන්න ඕන කියන එකනේ. නේද? තප්පර 10ක් ඇතුළත දෙන්න ඕන. නැත්නම් විනාඩි 3-4ක් බලාගෙන ඉන්නවා සල්ලි එනකන් නැහැ කියලා යනවා. ගියාට පස්සේ සල්ලි එනවා. එහෙම නෙවෙයිනේ. එහෙනම් නිශ්චිත කාලයක් ඇතුළත දෙන්න පුළුවන්. දැන් මෙතන කතා කරන්නේ මේ වගන්තිය කතා කරන්නේ මුදල් එළියට දෙන වේගයනේ. තප්පර 10ක් ඇතුළත මුදල් දෙන්න ඕන. එහෙනම් ඒක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය. මුලින්ම දරුවෝ ඔයාලා ඕක තේරුම් ගන්න ඕන. ඕක කාර්යබද්ධ නොවන එකක් කියලා. හරි. ඉහත වගන්තිය සම්බන්ධයෙන් නිවැරදි වෙන්නේ මොකද්ද කියලා අහනවා. මෙය අත්‍යවශ්‍ය කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයකි. ඔය කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයකි ඒක අත්‍යවශ්‍යයි. ඔව් මේ කෙටි කාලයක් ඇතුළත මුදල් දෙන එක අත්‍යවශ්‍යයි. හැබැයි ඒක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක්. දෙක මෙය ඇතනම් කදිම කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක. ඇතනම් කදිම කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක. කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් තියෙන එක හරි. එනවාට ඇත්තම් කදිම. ඉතින් මුදල් ටික ඉක්මනට දෙන්න පුළුවන් නම් හොඳයි. බැරි නම් කවන්නේ නැහැ. ඉතින් විනාඩි 5කින් විතර අපි ගියාට පස්සේ ATM එකේ මුදල් ටික එළියට දෙන්න. එක උත්තරේ වෙන්න ඕන. තිස්තුන මොකද කියන්නේ? ඒකටත් ප්‍රොජෙක්ට් එක භාවිත කරමු. බලන්න මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. කියනවා DFT වල ව්‍යුහගත පද්ධති විශ්ලේෂණ හා සැලසුම් ක්‍රමවේදය අනුව ඉහත රූපයේ දක්වා ඇති ABC සංරචක මොනවාද? මේ විදිහට ඕවල් ෂේප් එකකින් දක්වන්නේ බාහිර භූතාර්ථ external entity. ඊළඟට B මොකද්ද මේ විදිහට පෙන්වන්නේ කොටුවකින් process එකක් ක්‍රියාවලියක්. මේ විදිහට පෙන්වන්නේ දත්ත ගබඩාවක්. ඔකට දත්ත කොණුවක් කියලාත් කියනවා. එක එක වචන පාවිච්චි කරනවා. ඉතින් දත්ත ගබඩාවක් කියන අදහස තිබ්බනම් හරි. ගොනු බන්දේසියක් කියලා කියනවා. ඔහොම වචන පාවිච්චි කරනවා. දත්ත ගබඩාව. එතකොට උත්තරේ වෙන්න ඕන මොකද්ද? බාහිර භූතාර්ථයක්
ක්‍රියාවලියක් දත්තක බඩාවක්. උත්තරය අංක 5. 33ට උත්තරය අංක 5. 34 මෙහෙම කියනවා. පද්ධතියක ව්‍යවෘතභාවය හා සංවෘතභාවය සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්තිය නිවැරදි වන්නේද කියලා අහනවා. දැන් මේකේ මෙහෙමයි. සංවෘතද ව්‍යවෘතද කියලා තීරණය කරන්නේ කොහොමද දරෝ? ඒක 100%ක් සංවෘත පද්ධති ලෝකේ නැහැ. බහුතර 90%ක් විතර සංවෘත ගතියක් පේනවා නම් අපි කියන එක සංවෘත පද්ධතියක් කියලා. විවෘත පද්ධතියක් නම් ඒක බාහිර පරිසරයත් එක්ක ගනුදෙනු කරනවා. බාහිර පරිසරයත් එක්ක මොනවා හරි හුවමාරු කරනවා. අපිට දැනෙන්න පේන්න තියෙන්න ඕන. නිකන් සරලව ඕකයි. බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් සංවෘත පද්ධතියක් විය යුතුය. ඒ කියන්නේ බාහිර පරිසරයත් එක්ක ගනුදෙනු වෙන්න බෑ. ATM මැෂින් එක තනියෙන් වැඩ කරන්න ඕන. බෑනේ අපි ඉන්පුට් දෙනවා, ATM කාඩ් එක ඉන්පුට් කරනවා, සල්ලි පිටතට දෙනවා, ඉන්පුට් අවුට්පුට් බාහිර පරිසරයත් එක්ක බාහිර පුජ්‍යලයත් එක්ක සිද්ධ කරනවා. ඒතකොට ATM මැෂින් එක සංවෘත නෑ. 2. පොදු භාවිත පරිගණකයක් විවෘත පද්ධතියක් සේ සැලකිය හැකිය. ඔව් දැන් පරිගණකයක් ගත්තොත් අපි ඉන්පුට් දෙනවා, මොන හරි පෙන් ඩ්‍රයිව් වලින් ඉන්පුට් දෙනවා, එහෙම නැත්නම් මොන හරි CD DVD ප්ලේයර් මේ රයිටර්ස් වලින් අපි ඉන්පුට් දෙනවා. ඊට පස්සේ මොනිටර් එකෙන් අපිට අවුට්පුට් දෙනවා බාහිර පරිසරයට. ඊට प्रिंटर එකෙන් අවුට්පුට් දෙනවා, සවුන්ඩ් අවුට්පුට් දෙනවා. ඒක විවෘත පද්ධතියක්. ඒක හරි. 2 හරි ඈ. 3 මිනිස් රුධිර සංසරණ පද්ධතිය විවෘතයි. රුධිර සංසරණ පද්ධතිය බැලුමට ඒක වෙනම පද්ධතියක් විදිහට මේක බාහිර පරිසරයත් එක්ක විවෘත නෑ වගේ තමයි පේන්නේ. එහෙනම් සංවෘතයි කියලා ගන්න පුළුවන්. ඒක වැරදි. ඒතකොට විවෘතයි කියලානේ තියෙන්නේ. 4 ජංගම දුරකථනයේ සංවෘත පද්ධතියකි. නෑනේ ජංගම දුරකථනයත් ඉතින් අපි ඉන්පුට් දෙනවා, ඩිස්ප්ලේ එක හරහා අපිට අවුට්පුට් දෙනවා. අපි ඒකට විදුලි බලය සපයනවා, charge කරනවා. බාහිර පරිසරයේ විදුලි බලයකට සපයනවා charge එක බැහැවුවාම. එහෙනම් ඒක විවෘත පද්ධතියක්. 5 සූර්ය බල ජනන පද්ධතියක්. සෝලාර් සිස්ටම් එකක් ඔය සෝලාර් කියලා තියෙනවා. හරි. ඒතර බාහිර පරිසරයෙන් සූර්යාලෝකය එන්න ඕනේ ඒකට විදුලිය ජනනය කරන්න. බාහිර පරිසරයත් එක්ක ගනුදෙනුවක් තියෙනවා. එහෙනම් 34ට අපිට උත්තරේ 2 විදිහට තමයි ගන්න වෙන්නේ. හතර උත්තරේ 2. තිස්පහ අනේ තොරතුරු වල ස්වර්ණමය න්‍යාය. ඇයි දන්නේ මේක 35ට දැම්මේ? වටිනාකම y අක්ෂයට තොරතුරු වල වටිනාකම කාලය x අක්ෂයට වටිනාකම උපරිම වෙන්නේ කාලයේ ශූන්‍යයට ආසන්න අවස්ථාවේදී. ක්‍රමයෙන් තොරතුරු වල වටිනාකම අඩු වෙගෙන ගිහිල්ලා ඒවා දත් බවට පත් වෙනවා. මේකේ බිඳුවේ ගාවන්න එපා. මේ x අක්ෂයේ ගාවන්න එපා. මොකද තොරතුරු වල වටිනාකම බිඳුවක් වෙන්නේ නැහැ. අඩු වෙනවා, සිංගුලර්ස් අඩු වෙනවා, බිඳුවක් වෙන්නේ නැහැ. උත්තරේ 1 වෙන්න ඕන. 35ට 1. ඊළඟට ඩේටාබේස් ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒක මට විස්තරාත්මකව ඔයාලට කියලා දෙන්න ඕන දරුවෝ. මට ඔගේ උත්තරේ ටික කියලා ඉවර කරන්න නෙවෙයි ඕන. මට ඔක කියලා දෙන්න ඕන. ඒ නිසා තව එපිසෝඩ් එකක් මේකේ 3 වෙනි කොටසක් විදිහට අරගෙන එන්නවා. ඉතිරි MCQ 15ට තව එපිසෝඩ් එකක් අරගෙන එන්නම්. එහෙනම් දරුවෝ ඊළඟ එපිසෝඩ් එකත් එක්ක හම්බෙමු.